මාධ්‍ය පිළිබඳ විශේෂයෙන්ම ඒ කාලේ හුඟක් තුන් ඉංග්‍රීසි පොත්පත් ඇමරිකාවේ බ්‍රිතාන්‍යයේ ආදී රටවල ලියපු ඒ පොත්පත් කියවුවා. නමුත් මට ඒව නොකියවා මට ඒ රාජකාරී කරගෙන සාමාන්‍යයෙන් චාරිත්‍රයක් ඇට උදේ එනවා දවල්ට යන්න ඕන කියන එමිනති වුණා. නමුත් මම මේ විෂය හොඳට හදාරන්න ඕනේ කියන ඊටාම් තහවුරු හැඟීමෙන් මම මේ පොත්පත් කියවුවා. කලාකීර්ති රෝහණ ප්‍රදීප සාහිත්‍ය රත්න ආචාර්ය එඩ්වින් ආර්යදාස ගුරුපියාණෙනි ඔබට අජරාමර නිවන් සුව අත්වේවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ නාලිකාව ද බුඩිස් නාලිකාව ඔස්සේ ඔබ වෙත සමීප කරන ශ්‍රී ලාංකික විශිෂ්ට පුරවැසියන් සමග කරන කතිකාවත විමර්ශන වැඩසටහන සමගයි ඔබ අප එක්වන්නේ. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නරඹන මෙම නාලිකාවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ නාලිකාවේ ද බුඩිස් නාලිකාවේ විමර්ශන වැඩසටහනයි අද දවසේ මෙලෙසින් ආරම්භෙන්නේ. Welcome to Vimansa telecast on the Pioneer Buddhist channel of Sri Lanka. So, through Vimansa, as usual, we would like to remind you that we introduce you to very prominent characters of our society, and we also discuss how Buddhism helped in building up that character. So today, we have a special guest whom will be introduced to you by my friend Madhava. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ශාස්ත්‍රය පිළිබඳව අපි කතා බහ කරද්දී අපගේ ගුරුවරයෙකු ලෙසත් ඒ වගේම මාධ්‍යයට විශාල මෙහෙයක් ඉටු කරමින් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු ලෙස අපට දායකත්වය ලබා දුන් ගුරුවරයෙකු ලෙසත් අපේ එතුමන් නිතින්ම සිහිපත් කරනු ලබනවා. ඔබ කවුරුත් හොඳින් දන්නා හඳුනන කලාකීර්ති රෝහණ ප්‍රදීප ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආර්යදාස මැතිතුනි අද දවසේ අපගේ විමර්ශන කතිකාවත් සමග එක්වන්නේ. ඒ සැබවින්ම බෞද්ධ නාලිකාවේ අපිට අභිමානයක් අපේ එතුමන් ඉතාමත් ගෞරවයෙන් ආයුබෝවන් කියා විමර්ශනය පිළිගනු ලබනවා. ප්‍රථමයෙන්ම ඔබතුමන්ගේ මේ ගමන් මගේදී පාසල් ජීවිතයේ එසෙත් නැත්නම් තමන්ගේ කුඩා අවධිය ඒ පිළිබඳ මතකයේ අවදි කරමින්ම අපි වැඩසටහන ආරම්භ කරමු. බොහෝ දෙනා දැනට දන්නා පරිදි මා උපන්නේ ගාල්ලේ. ගාල්ලේ මාතර පැත්තට වෙන්න සුප්‍රසිද්ධ ග්‍රාමයක් තියෙනවා. උණුවටුන. උණුවටුන විශිෂ්ටයන් බොහෝ දෙනෙකුට ජන්මභූමිය වෙච්ච ප්‍රදේශයක්. මා උපන්නේ නමුත් හුඟා කාලයකට පෙර. දැන් ඔබ දෙපළ උපදින තියා මේ පෙර ආත්මය ගැන නොදන්නා කාලේ වෙන්නේ නැති මම උපන්නේ 1922 දෙසැම්බර් මාසයේ 3 වෙනිදා. මේ ගම්මානය අතිශයින්ම විශිෂ්ට වෙන්නේ කාරණා කිහිපයක් නිසා. එකක් මා උපදින කොටත් ඒ ප්‍රදේශයේ ආශ්‍රිතව හුඟා විශිෂ්ට පුද්ගලයන් උපදිලා සිටියා. පරණවිතාන මහත්මයා, ඊගාට මේ අමරසූරිය පවුලේ උදවිය, ඊගාට පණ්ඩිත ගුණවර්ධන කියලා මහත්මයෙක් අපේ ගෙවල් වලට නුදුරු. ඒ පණ්ඩිත ගුණවර්ධන මහත්මයා කියන්නේ පැලෑනේ වජිරඥාන හාමුදුරුවන්ගේ සහෝදරයා. ශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පළමුවෙන් ශ්‍රී ලාංකික අධ්‍යක්ෂකවරයා. ඒකට ওই විදිහට බොහෝ දෙනා ඈත අතීතයේ සිටලම මේ ගම්මානේ බිහි වෙලා හිටියා. ඊගාට වර්තමානයේදී නම් මා හිතවත් ආචාර්ය ඒ.ටී.ආර්. රත්න කුඩා කාලේ ඉඳලා මගේ හොඳ හිතවතෙක්. එයා උපන්නේත් එතන. දැන් ආතසි ක්ලාක් මහත්මයා කියලා තියෙනවා. ඊටම පුදුම උපදින දෙයක්. දැන් ඔබ කවුරුත් දන්නවනේ පණිවිඩ චන්ද්‍රිකා. පණිවිඩ චන්ද්‍රිකා තියෙන්නේ සතපුම් 21300ක් ඉහළ අහසේ. මේවා ඉන්ධන ඉවරුනහම මොකද වෙන්නේ කියන ප්‍රශ්නෙට එයා පිළිතුරු දෙනවා. ඒවා කඩාගෙන වැටෙන්නේ නැහැ. මොකද සතපුම් 21300ක් කියලා නිසා පෘථිවියට ඇදෙන්නේ නැහැ. පෘථිවියේ මේ ගුරුත්වාකර්ෂණයට ඇදෙන්නේ නැහැ. ඒවා පාවෙනවා. පාවෙලා ඇවිල්ලා එයා කියන මේ එක තැනක එකට එකතු වෙලා ගොනු වෙලා ඉන්නවා. කොතැනද? මේ උණුවටුනට ඉහළ ආසේ. ඒකයි මේක විශිෂ්ටකම. ඉතින් ඔබ අහන්නේ ඇයි කියලා අහනවනේ. මොකද ඇයි මෙතනම මෙච්චර විශාල විශ්වයකදී. මොකද මේ උණුවටුනේ තියෙන එක්තරා ප්‍රමාණ ස්ථානයක්. ආතසි ක්ලාක් මහත්මයා කියන හැටියට මේ පෘථිවිය පුරා පවත්න කාන්දම් කලාපයට අසු වෙන්නේ තැනක් තියෙනවා. අන්න එතන ඉහළ අහසටයි මේ ඉන්ධන ඉවර වෙච්ච චන්ද්‍රිකා සියල්ලම එකට ඇවිල්ලා ගොනු වෙන්නේ.
ඉතින් අපේ ගම ඉතින් විශාල වශයෙන්ම විශිෂ්ටත්වයක් තියෙන ගමක් කියලා ඒකෙනුත් පේනවා. ඉතින් මේ දැන් උණවට්ටු කියන නමටත් විවිධාකාරයේ විවිධ විදිය අර්ථකථනයන් දෙනවා. සමහරු කියන ඔන්න වැටුණා කියලා. ඒක හරි නිරුක්තියක් නෙමෙයි. ඒක ජනප්‍රිය නිරුක්තියක්. උණ වටුණා කියන්නේ ඌණ පට්ටනම් කියන එකයි. කුඩා වරාය කියන එකයි. දැන් සමහරු අර උණ වටුණා කියන කතාව කියන්නේ රාමායනයට ඈත් සිද්ධියක් හැටියට. මේ රාම ලක්ෂ්මන් දෙදෙනා තුවාල වුණාම මේ ඒගොල්ලන්ගේ වෛද්‍යවරයා කිව්වා හිමාලයෙන් බෙහෙත් පැලෑටියක් ගේන්න කියලා මේගොල්ලන්ට පණ දෙන්න. ඒ බෙහෙත් පැලෑටිය ගේන්න ගියේ හනුමන්. හනුමන්ට මතක ඇති වුණා මොකද්ද පැලෑටිය කියලා. ඒ නිසා මේ පැලෑටිය තියෙන ප්‍රදේශයේ හිමාලයේ කන්දම කඩාගෙන ආවලු. ඇවිල්ලා අර වේදනායකයා අවශ්‍ය පැලෑටි ගත්තට පස්සේ ඉතිරි කෑල්ල විසි කරයි කියන කතාවක් තියෙනවා. ඒක කඩාගෙන වැටුනේ උණවටුනේ කියලා කියනවා. ඒක රුමස්සල කියලා කන්දක් තියෙනවා. ඔය විදිහේ විශාල ප්‍රවාද සමූහයක් සහිත ප්‍රදේශයකයි මම උපන්නේ. මම කුඩා කාලේ පාසල් ගියේ ගෙදර කිට්ටුව බෞද්ධ මිශ්‍ර පාඨශාලාව. තාමත් මේ පාසල තියෙනවා. උණවටුනේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාව. මෑතකදී මම ගියලාවේ මට පුදුම හිතුණා. මම ඒ පාසලට බඳවාගත් දිනය සතහන් පොත තාමත් තියෙනවා. ඒ මේ 1927 මේ මගේ නම ලියලා තියෙනවා අහවල් අංකය ඇතුළේ බඳවගත්තා කියලා. ඒ ධර්මයට ඒ පාසල ඉගෙන ගත්තා. ඉගෙන ගන්නකොට බෞද්ධ පරිසරයකයි අපි බොහෝ විට ඉගෙන ගත්තේ. Yes, we mostly welcome our special guest, that is Kalakirti Rohana Pradeepa, Mr. Edwin Aryadasa. We also call him the media guru. Now he just told us a very nice story of his birthplace. In fact, it made me proud as well, sir, because my origins are also from the south. Oh, wonderful. So yes. So There's we a would kind of affinity between Yes. people who are born in the south. Yes. So we would definitely love to know, how did you get into writing? That's a wonderful story. When I grew up, I was the last member of a family of 7 people. I had 3 brothers elder to me, 2 sisters elder to me, and I was the 6th. And there had been a 7th member who was no longer there. As the youngest in that family, I had privileges. By the time I was growing up, my elder brothers, all 3 of them, had studied and gone out of the house. I was brought up by the 2 sisters, mother and father, and they were very fond of me, and they looked after me, lavishing all the affection they could upon me, being the youngest child. And I had a kind of educational advantage as well. The books that had been studied by my elder brothers were at home when I was growing up. They were my toys initially. I didn't understand a single word of what was there, but I turned the pages because the pictures were alluring. I liked the pictures. And most students today do not know the kind of book that I am referring to. They had a book called Highways of Literature, very neatly produced book, color photographs, the color pictures. I was fascinated by the color pictures. As a child of 3 or 4, I kept on turning those pages. By around 5, 6 or 7, I was able to read some of those words. And by the time I was 8 or 9, I was very good at reading, both Sinhala and English. That was one reason why I was attuned to literature from the earliest days. There was yet another reason, and I must explain that too. When I was growing up, my elder sisters were studying. Then they would ask their classmates to come home, and in the night they repeat certain stanzas, certain poems, so that they can study them well. I go to bed listening to them. When I get up to, they are still reciting those. So without much of an effort, those things got embedded in my conscience. I was able to repeat those without the effort that they made to learn. So therefore, that atmosphere, that environment was quite conducive to study, to writing, reading, and of course being interested in what was going on in the field of art. And when we were about
12 or 13, in our village there was a very powerful organization called Hela Haula, a branch of the island-wide purist school of Mr. Kumaratunga. And the branch at Unotna was very powerful. That branch produced people like Arisin Nahubudu, Jaya Mahavillala, and my own colleague and relation, Anandapiya Kudati. Anandapiya Kudati was George Kudachi to begin with. But when he became a member of this purist group, he changed his name to Anandapiya Kudati. And unlike in today's context, we talked when we were about 12 or 13 about books, about literature. I was not quite a member of their group, but I used to criticize what they were doing. So I had a better advantage, I thought. Because of the admiration, they would not be critical. But I was not part of that. So therefore, I was critical about that kind of literature. So it was a process of acquiring knowledge without much effort. We used to read almost all the books written by Madhav Nikam Singh up to that time, by Mundas Kumaratunga, and over and above that we had public debates. And when we get together at home, it is about literature that we usually talked about. And the enthusiasm was such that some of them put up even clandestine newspapers against me, handwritten ones, because I was opposed to their literary views. But anyway, that was an environment in which it was possible for us to create, to be enthusiastic about literature and literary people, personalities who matter in the field of literature. සෙව්වන්දි සඳහන් කළ පරිදිම මාධ්‍යයට ඇලුම් කරන අපිට ප්‍රවීණ මාධ්‍යවිද එඩ්වින් ආරියදාසයන් සැබවින්ම ගුරුවරයෙක්. එතුමන්ගෙන් කිසියම් ආකාරයක මාධ්‍යයේ අධ්‍යාපනය නොලබපු කෙනෙක් මං හිතන්නේ නැතුව ඇති අපේ ලංකාව දෙස බැලුවොත්. ඒ වගේම ලෝකයේ බොහෝ ජනමාධ්‍යවේදීන් අතර බැලුවත් ලංකාවෙන් ගියපු රටවල් වලට ගුරු පියාණන් කෙනෙක් හැටියට ඔබතුමන්ගේ ඒ ගමන් මගේදී මේ ප්‍රවීණ මාධ්‍යවේදියෙක් ලෙස අද දවසේ මේ ගමන් මගේදී බොහෝ විට අප සඳහන් කරනවා මෙලව පහළ වූ ශ්‍රේෂ්ඨතම සංනිවේදකයා අපමහා තිලගුරු බුදු පියාණන් වහන්සේ. ඔබතුමන්ගේ මේ ගමනට බුදුදහමේ ලැබුණු ඒ ආලෝකය මොන වගේද? පොඩි කාලේ ඉඳන් අද කතා කරොත්. මාධව ඔබ තාම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මගේ ඒ සාහිත්‍යික හා සංස්කෘතික කටයුතු වලට පදනම ලැබුණේ බෞද්ධ පරිසරය හේතු කොටගෙන. අපේ ගෙදර හැම විටම මේ බෞද්ධත්වය, බුදුසමය ආශ්‍රිත චින්තනය මුල් තැනක් ගත්තා. අපේ දෙමාපියෝ, අපේ සහෝදර සහෝදරි හැමෝම මට හැම කුඩා කාලේ ඉඳලම මේ පෙළඹීමක් කළා පන්සල් යන්න, සිල් සමාදන් වෙන්න. එපමණක් නෙවෙයි මේ මගේ ලොකු අක්කණ්ඩි හුඟක් හරි මාව බලාගත්තේ අම්මටත් වඩා මගේ ලොකු අක්කණ්ඩි. අපේ ලොකු අක්කණ්ඩිගේ එක්තරා හැඟීමක් තියුණා මම මේ පන්සල් ගිහිල්ලා පන්සල් වල මේ ළමා සමාජ වලට එකතු වෙ යුතුයි කියලා. ඉතින් මට හොඳට මේ සුදු ඇඳුම් එහෙම අඳවලා පන්සල් යවනවා. මට මතකයි ඒ පන්සලට යන්න තියෙන්නේ රේල් පාර දිගේ ගිහිල්ලා අගලකින් ගොඩ වෙලා. අර අගලෙන් ගොඩ වෙනක හරි හිරිකිතයි. නමුත් අර ඩිංගිත්තක් ඒ අගලකින් ගොඩලා ගියාම විහාරය තියෙනවා. ඒ විහාරය අපේ මේ ආධ්‍යාත්මය සකස් කරන ඉතාම ප්‍රබල වේගයක් වටපත් වුණා. මට තාමත් මතකයි ඒ බිතු සිතුවම්. අර නරකාදී දක්වන ඒවා දැක්කහම බිය වෙනවා. ඒකෙම හේතු වෙනවා පහයට පවක් කරන්න බය වෙනවා අරව දැක්කහම. ඊගාට ඊට එහයින් තියෙනවා දිව්‍ය ලෝකය. ඉතින් දිව්‍ය ලෝකය දැක්කහම පේනවා මේ හොඳ දේ කළාම මේක තමයි ප්‍රතිඵලය. ඒ නිසා කුඩා කාලේදී අපේ ගමේ පන්සල් කිව්වේකට මම යන්න පුරුදු හිටියා. ඒ ගමේ පන්සල් ආධ්‍යාත්මික ගුණ වගාවට තුරු දෙන නිකන් සාමයික විශ්වවිද්‍යාල වගේ ඒවත්. ඉතින් හාමුදුරුවෝ බොහොම ආදරේ අපිට. ආදරලා මේ හාමුදුරුවන්ගේ දේශන විලාසයට අපි කැමති. ඒව අහනවා. ඊගොල්ලෝ සිල් සමාදන් වෙනවා. සිල් සමාදන් වුණාට මේ දුවන පයින් එක කරනවා සිල් සමාදන් වෙලත් සිල් රිදී තැඳගෙන කුඩා කාලේ මොකද ඒක අගෞරවකට නෙමෙයි අර පුරුද්ද නිසා. ඉතින් ඒ සිල් සමාදන් වීම පුරුද්දක් හැටියට කළා.
ඔය විදිහට ඒ ආගමික පරිසරයක් හැම විටම තිබුණා. ඒක අපේ ජීවිත කෙරෙහි මගේ ජීවිතය කෙරෙහි බොහෝසේ බලපෑවා. ඒ ආගමික ජීවිතේ. Arogya Paramalabha states the Dhammapada, health is wealth. Now, sir, you are 85 years old, am I correct? Yeah. Yes. I remember for your 85th birthday, Professor Carlo Fonseca had written an article on you, and he has mentioned you as one of the rigorous, rigorous, health, in like mentally and physically both. Yeah. So, and he has also said that you ignore doctors like nothing. Now, what is the secret behind this? My friend Carlo probably added something of a praiseworthy note, but I have a total deference for doctors. From time to time, I have discussions with them. Some of them are very intimate. Say, for instance, Dr. Nandadasa Kodagada was my contemporary at Minder where I went for higher education. I have a good set of very well advanced doctors as my intimate friends. So Dr. Carlo was making something of a witty point there. But he was saying that I act like a young man, I walk like a young man, I behave like a young man, so therefore I am a young man. Yes. That was his theory. And he added that I have very little to do with medicine. Up to a point, that's true. But I am not very much engrossed in the idea of feeling sick or being under some ailments. But most of the time, I talk to my good friends and see to it that I am in proper trim. But the total secret is much more than that. You, Sevandi, you mentioned that I am 85. Now I am 85 plus, that is. Because my birthday was celebrated on the 3rd of December. My attitude is, that is, my conviction is, over and above these various therapies and various remedies and medicines, I have been able to meet life with a kind of spiritual attitude. My spiritual attitude is primarily built on my capacity to remain without getting angry. I think that is the secret. Yeah. When you get angry, probably you are spiritually you get weakened. So from childhood on, I have been my mind has been on the sunny side. I could even say I never get angry. Occasionally I may feel I may resent something, but that doesn't increase into the level of anger. That I think much more than what Dr. Carlos said, that must be one of the reasons why I have been able to spend a life somewhat on the plus side in health. ප්‍රවීණ මාධ්‍යවේදියෙක් හැටියට එඩ්වින් ආරියදාසමතුන් අප සභාවෙම භාග්‍යවන්තයි ඔබතුමන් සමග සාකච්ඡා කරන්න ලැබීම. අපි මතක් කරමු ශ්‍රී ලාංකේය අධ්‍යාපන ශාස්ත්‍රයේ ජනසන්නිවේදනය විෂයක් හැටියට හඳුන්වා දීමේදී විශේෂයෙන්ම උසස් අධ්‍යාපන ශාස්ත්‍රය සඳහා ජනසන්නිවේදන විෂයක් හැටියට හඳුන්වා දීමට ඔබතුමන් තමයි පුරෝගාමී වුණේ. ඒ අපි කවුරුත් දන්නා කාරණයක්. අපි ඒ අතීතය මතක් කළොත් මජතුමනි. ඉතාම හොඳයි මාධව. මේ බෞද්ධයන්ගේ ප්‍රධානම ගුණයක් කෘතඥතාව. බුදුහාමුදුරුවෝ කෘතඥතාවේ ඉතාම ඉහළ මූර්තියනේ. තමන්ට සරණ දුන්න මේ අජීවී වෘක්ෂයට පවා බෝධි වෘක්ෂයට පවා අනිමිසලෝචන පූජාවෙන් කෘතඥතාව පළ කළා. නොබෝධ අපි කතා කළා කේශ ධාතුන් වහන්සේ ගැන. තමන්ට ප්‍රථම මේ අර බුදු වීමෙන් පසු ප්‍රථම දානය දුන්න තපස්සු බල්ලුක දෙන්නටත් කෘතඥතාපූර්වකව තමන්ගේ කේශ ධාතු පිරිනැමුවා. මේ බෞද්ධයෙකු හැටියට මේ බෞද්ධයන් හැටියට මේ කෘතඥතාව අපිට තියෙන්න ඕන. යම්කිසි කටයුත්තකදී පුරෝගාමී වූ අය මතක් කිරීම මාධව කළේ බෞද්ධයෙකු හැටියට කෘතඥතාපූර්වක වීමයි. මේකට ඓතිහාසික හේතු තිබුණා සෙව්වන්දි. මම මේ ඇයි මේ මාධ්‍ය අධ්‍යාපනයේ උසස් අධ්‍යාපන මට්ටමින් පුරෝගාමී වුණේ කියලා. හේතුව මම මේ විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබුවට පස්සේ මම ප්‍රධාන වශයෙන්ම ලේක් හවුස් ආයතනයේ සේවයට බැඳුනේ.
ඒක ඉතා හොඳ වුණා. මොකද මාරු කිරීම නැහැනේ. දීර්ඝ කාලයක් මුළුල්ලේම කොළඹ මට ඉන්න හැක්ුණා. ඒකත් එක්තරා ප්‍රමාණයක වාග්යක් කියලා මං හිතෙනවා. මම ලේකවුස් ආයතන නිල වශයෙන් බැඳුනේ 1949 මාර්තු මාසේ 3 වෙනිදා. දැන් මේ අද මාර්තු මාසේ ඒ දිනේ කවිල දින කීපයක් වෙනවා. මම ලේකවුස් ආයතනයේ මේ සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම කටයුතු කරන ගමන්ම මම ඉතාම දියුණු මාධ්‍ය පොතපත හැදෑරුවා. මාධ්‍ය පිළිබඳව විශේෂයෙන්ම ඒ කාලේ හුඟක් තුන් ඉංග්‍රීසි පොත්පත් ඇමරිකාවේ බ්‍රිතාන්‍යයේ ආදී රටවල් ලියපු ඒ පොත්පත් කියෙව්වා. නමුත් මට ඒව නොකියවා මට ඒ රාජකාරී කරගෙන සාමාන්‍යයෙන් චාරිත්‍රයක් ඇට උදේ එනවා දවල්ට යනවා කරන එම ඉනති වුණා. නමුත් මම මේ විෂය හොඳට හදාරන්න ඕනේ කියන ඉතාම තහවුරු හැඟීමෙන් මම මේ පොත්පත් කියෙව්වා. පොත්පත් කියනකොට ඒ කාලේ ඉති මගේ ඇතැම් සගයන් කිව්වා you are 50 years in advance. ඔවා ඔච්චර දැනට උවමනා කරන්නේ නැහැ වගේ කියන්නේ මේ අවුරුදු 50කටවත් එහාට ඔවා ඕන වෙන්නේ නැහැ කියන හැඟීමෙන් ඒගොල්ලෝ කතා බහ කළා. නමුත් ඔබේ ප්‍රශ්නෙට පිළිතුර එතන. ඊගාවට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ විශාල අර්බුදයක් ඇති වුණා. මොකද්ද? දරුවෙකු උසස් අධ්‍යාපනයට ගිහිල්ලා ඒ තිබුණ ඒ කාලේ 60 දශකයේ තිබුණ සීමිත විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න බැරුණොත් ඒ දරුවා අතරමං වෙනවා. ඒ දරුවා මේ උසස් අධ්‍යාපනයෙන් බැහැර වූවෙකු වෙනවා. ඌට බාහිරව උපාධි ගන්න හැක්ුණත් නැතත් ඒ අධ්‍යාපනයේ කඩාකප්පල් වූ වාසේ පේනවා. ඒ නිසා ඒ කාලේ හිටපු මේ අධ්‍යාපන අමාත්‍යවරයා ඉරිගොල් මහත්මයා සංචාරයේ දැකලා තිබුණා එක අධ්‍යාපන ආයතනයක් ජුනියර් යුනිවර්සිටි. එයා ඒ ක්‍රමය ඊටාම හොඳින් හදාරලා අර විශ්වවිද්‍යාලයට යන්න බැරි තරුණ උදවියට උපකාරයක් හැටියට අර උසස් අධ්‍යාපන මට්ටමින් කනිෂ්ඨ විශ්වවිද්‍යාල පිහිටෙව්වා. මේ කනිෂ්ඨ විශ්වවිද්‍යාල වල අරමුණ තිබුණේ ශාස්ත්‍රීය අධ්‍යාපනයටත් වඩා මාදව මේ වෘත්තීය නැඹුරුව තියෙන අධ්‍යාපනයක් දෙන්න. දරුවට ඉගෙනගෙන ඒ කනිෂ්ඨ විද්‍යාලයෙන් බැහැර වූ හැටි යම්සි වෘත්තියක ප්‍රවීණතාව වෙනවා. ඒ විෂය ධාරාව ඒ විදිහට සකස් කරලා තිබුණේ. ප්‍රවාහන සේවාවල්, අනුවාදය, ඊගට පුස්තකාල විද්‍යාව, ඉංග්‍රීසි භාෂාව ආදී දේ ගන්නවා. මේ පුස්තකාල කළමනාකාරීත්වය ගන්න ගමන් දෙහිවල විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය උගන්වන්න පටන් ගත්තා. ජනසන්නිවේදන කියන වචනයවත් තිබුණේ නැහැ මාධවයේ කාලේ. මේ 1969. ඒ කාලේ තිබුණේ ජන විඤ්ඤාපන කියන වචනේ. මෑස් කමියුනිකේෂන් කියන එකට කවුද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ භවතෙක් හරිගස්සලා තිබුණා ජන විඤ්ඤාපන කියන වචනේ. ඒ ජන විඤ්ඤාපනයේ උගන්වන දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලයට ආවේ මගේ හොඳ හිතවතෙක්. මන්ත්‍රීකාරී සම් කියලා මගේ ගහළුවෙක්. එයා මට දවසක් කතා කළා කියනවා හැන්දෑවේ Edwin, can you start teaching mass communication from tomorrow morning? මේ ලංකාවේ උසස් අධ්‍යාපන ඉතිහාසයේ කවදාවත් නොහිතු විෂයක් මගෙන් අහනවා හෙට උදේ ඉඳන් උගන්වන්න හැකිද? හෙට ඉඳන්. මං කිව්වා මට හැකි. ඒ හේතුවක් තුනනේ. මට ආධ්‍යාත්මික ශක්තිය තුන මම මේක හදාරලා තිබුණා. එයා ගියාම කිව්වා මට ඔක්කොම බාරව නිර්දේශ පත්‍රිකා, ඇගයුම් ක්‍රම, ප්‍රායෝගික ඇන්වීම් ක්‍රම, ඊගාට දරුවන්ගේ ක්‍රියාශීලීත්වය දියුණු කරන මාර්ග, ඊගාට මේ යම් තැන්වල ගිහිල්ලා ප්‍රායෝගිකව ඉගෙන ගන්න හැටි ඔක්කොම සිලබස් එක මම හැදුවා. ඒ නිසා ඒක මාධව මතක් කළේ හොඳයි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ඉතිහාසයේ ප්‍රථමර්ථ ඊටාම පෘතුලව මේ ජනසන්නිවේදන උගන්වන නිර්දේශ පත්‍රිකාවක් සකස් කළා. ඒක ක්‍රියාවේදීමටත් මට භාගය ලැබුණා. ඉතින් ඉගෙනගත් උදවිය ගැන වචනයක් කියන්න මේ කාලේ. ඒ ඉගෙනගත් උදවියගෙන් බොහෝ දෙනා මේ ලංකාවේ නොයෙක් පළාත් වලින් ආ උදවිය. සමහර ගැහුණු ළමයි හිටියා කොළඹ නගරයටවත් ඒ තරම් ආපු නැති අය. නමුත් ඒ අය ඒ මගේ නිර්දේශ පත්‍රිකාවලට අනුව මේ මාධ්‍ය හැදෑරීම පසුව අතිශය ප්‍රබල ආත්ම ශක්තියක් ඇති වුණා. එක ගැහුණු ළමෙක් මට තාමත් මතකයි. ඒ ගැහුණු ළමයාට මම පැවරුවා මේ මුද්‍රණ ශිල්පය පිළිබඳ ප්‍රදර්ශනයක් පවත්වන්න. මේ දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලයේ කියන තැන නිකන් කුඩා විශ්වවිද්‍යාලයක් වගේ අලුත්ම ගොඩනැගිලි ඔක්කොම අවශ්‍ය පහසුකම් හැම තිබුණා.
නමුත් මේ අර විෂය අලුත් එච්චරයි. ඊගාට ඒ ළමයාට කිව්වම ඒ ළමයා අර ගමේ දරුවෙක් වුණත් ආධ්‍යාත්මික ශක්තියෙන් යුක්තව ඒකට වෙහෙසිලා ඒක කළා. ඊගාට තවත් සිද්ධියක් සිදු වුණා. 1969 දී ප්‍රථම වරට මේ හඳට ගියානේ මිනිහෙක් මේ නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් Aldrin. එයා මතක කරන්න හොඳ නැහැ. මේ නීල් ආම්ස්ට්‍රෝන් එඩ්වින් ඕල්ඩ්රින් ඒ ගිය ගමන අපි මේ කනිෂ්ඨ විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය උගන්වන කාලයේදී සිදු වුණා. ඊගාට ඇමරිකානු ප්‍රවෘත්ති සේවාවේ ආධාරය ඇතුව ඒ මේ සක්වල චාරිකා පිළිබඳව ප්‍රදර්ශනයක් පැවැත්වුවා. ඒ ප්‍රදර්ශනය පවත්වන ගමන් සර්ව සම්පූර්ණ මාධ්‍ය අධ්‍යාපනයක් දුන්නා මම. ඒ ක්‍රම සැලසුවා. ඒ කාලේ හිටි ප්‍රධාන පෙළේ ඔක්කොම සාහිත්‍යවේදීන්, පුවත්පත් කලාකාරයන්, මේ මාධ්‍යයට සම්බන්ධ හැමෝම පාහේ ගෙනලා ඔවුන් ලවා දේශන පැවැත්වුවා. මට ඉතාම මතක තියෙන දෙයක් සෙව්වන්දී මාර්ටින් ක්‍රමසිංහ මහත්මයා මම ගෙන්නලා කතා කළා. විතරක් නෙවෙයි ප්‍රායෝගික අධ්‍යාපන ඉතිහාසයේ ඉතා වැදගත් සිද්ධියකට අපිට මුල පුරන්න හැකුණා. මේ කණ්ඩායම සියලු දෙනා මම එතුමාගේ නිවාසයට ගියා. එතුමා උශාසනයක වාඩිලා ඉන්න අපේ දරුවෝ ටික වටේ වාඩිලා හුදයාංගම ලෙස යත්තේ කතා කරන බාන අදටත් දකින්න පුළුවන් කොග්ගල මලලගම එතුමන්ගේ නිවස. ඒ කාලේ කොළඹ හිටියේ. කොළඹ කිරිමන්නල පාර. එතන මේ දෙහිවල නෑ එතනට ගිහිල්ලා බලන්න කොච්චර ලස්සන අධ්‍යාපන අවස්ථාවක්ද. ඒ මේ කෘතහස්ත වයෝවෘද්ධ ලේඛකයාගෙන් පුවත්පත් කලාවේදියාගෙන් දැනුම ලබා ගන්න ප්‍රායෝගිකව මේගොල්ලෝ ගිහිල්ලා ආශ්‍රය කරනවා. ඉතින් එයාට කැම්පීම් දෙමින් දවසක් මම ගත කළා. ওই විදිහට ලංකාවේ මේ මාධ්‍ය ශාස්ත්‍රය හා සම්බන්ධ සියලු දෙනාම පහේ ගෙනලා මම මේ පාඨමාලාව කළා. වෙන කට්ටිය මේ රොජර් මැන්වල් කියලා ජාත්‍යන්තර සිනමා විචාරකයෙක්. එයා කොළඹට ආපු වෙලාවේ නීලයි පෙරේරා කියන මගේ ස්ථිරතාවගේ ආධාරයෙන් එයත් ගෙන්නලා දේශනයක් පැවැත්වුවා ඒ විශ්වවිද්‍යාලේ. දැන් ඔබට තේරෙනවා ඇති කොච්චර සජීවී පාඨමාලාවක් ඒ කාලේ තිබුණේ කියලා. සජීවී ලෙස ඉතින් උදේ ඉඳන් හැන්ද වෙනකල් ඉඳලා දරුවන්ට ඒත්මදි රැත් ඉන්නවා එතන. මම හිතන්නේ ආభాෂිත වැදගත් වෙනවා මාධ්‍යවේදියෙකුට. තව එකක් කියන්න ඕනේ. ඊකට මම මේ පරිශන ග්‍රන්ථ කිරීමට පාර දුන්න හැමෝටම. දැන් ඔබ අහලා ඇති හැරල්ඩ් පීරිස් කියලා මහත්මයෙක් ගැන. හැරල්ඩ් පීරිස් කියන තරුණයා ඒ කාලේ කුඩා තරුණයෙක්. පසු කාලේදී ජනාධිපති විජේතුංග මහත්මයාගේ ප්‍රවෘත්ති ලේකම් බවට පත් වුණා. කනිෂ්ඨ විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන ඇවිල්ලා. එයා ලියාපු මේ පරිශ්‍රණය මට මතකයි පුවත්පත් කලාවේ ඡායාරූප භාවිතය පිළිබඳව. ඒ විදිහට හරි සජීවී පාඨමාලාවක් හරිගස්සන්ට මට භාගය ලැබුණා. කාරණා දෙකක්. හරිගස්සන විතරක් නෙවෙයි සමහර නිර්දේශ පත්‍රිකා හරිගස්සලා වෙන කාටවත් බාර දෙනවනේ ක්‍රියාවේදවන්නේ. ඒක සජීවී ලෙස ක්‍රියාවේදීමටත් මට පැවරුණා. ඊගාට ඒගොල්ලෝ මේ යම්කිසි සේවාස්ත පුහුණුවක් ලබන්න ඕනේ. ඒ සඳහා ලේකවුස් ආයතනයට එක්කලා ගියා. එක්කලා ගිහලා ඒ කටයුතු පුහුණු කිරීම ඒ විදිහට මම ආරම්භ කළා මාධවැහු ප්‍රශ්නයේ ඊටාම වටිනා ප්‍රශ්නයක් කියලා මම හිතන්නේ. Well, so that was very inspiring. Viewers, I would like to remind you that our beautiful stage settings today was provided by Vimal Jayawardena. Vimal Jayawardena, 66 Jayawardena Place, Padiliya Thuduwa, Kiribathgoda, Kalaniya. Telephone number 293495 and the website is www.vimaljayawardena.com. Now, sir, you have around 60 years of experience in the media field, I suppose. And like we know that you have composed over 17,000 articles for media. Yeah. So we would like to hear of something about the books you have edited and the articles, because you have brought a book as well. Yeah, only a handful could be brought. Sevandi, may I begin at the beginning? Yes, please. Now, when I joined Lake House way back in 1949, to be exact on the 3rd of March, I was in the first instance asked to work both in Sinhala and English. That bilinguality was there, and I was recruited by
the father of the leader of opposition, Mr. Ranil Wickremesinghe's father, Mr. Esmond Wickremesinghe. He was so happy to have me there that he personally took me to the editorial staff of both English and Sinhala newspapers and introduced me there. I am not too sure whether before that or after that, the head of the institution himself took a new recruit and introduced that recruit to the staff that way. Then I started writing both in Sinhala and English from the beginning itself. And it was a massive amount of writing, I must say, because I was called upon to write for various newspapers at Lake House, even for publications outside Lake House. Now, editorial writing, of course, is anonymous. The names are not there, but they are equally creative. They are products of my creativity. So I had the privilege of writing more than 17,000 articles up to date. And if you really calculate with the reviews that I write and the notes I add to some of the exhibition brochures of various people like artists and sculptors and that kind of thing, it would be a lot more. Then from the point of view of book writing, as you asked, Sevandi, I had once again a tremendous amount of good fortune. There is in Singapore an institution described as Singapore Buddhist Meditation Center. Probably you would have heard about that, Singapore Buddhist Meditation Center. The head of that institution is a very creative, active Buddhist monk, Venerable Weeragoda Sarada Mahathero. He is currently the chief prelate of Singapore. At his invitation, I have traveled to Singapore 32 times. And it was not for nothing. I go there and I am assigned to write books and edit them. He is the author, and I have edited quite a large number of books for him. You can show my name also in there. Inside that, there is the name. There, up there, editor. This is just one of the books, Sevandi. And there is, so far, the biggest Buddhist publication issued by that organization is Treasure Your Truth, an English translation of Dhammapada. Yeah, it's a huge book of the same size, about 800 pages with special color illustrations. Very strenuous activity. Sometimes I would be sleepless until the wee hours in the morning writing. And at one point, I stayed there over a period of 3 months helping the editing of these books. And there are translations that have been done and edited by me. Translation of the protective chants, Mahapirit, and then translation of Satipatthana Sutra, then translations of Parabhava Sutra, Vasala Sutra, and things like that, all edited by me in book form. So that's, I consider that a great good fortune, because had I not been assigned by the author, Venerable Sarada Mahathero, to do those things, probably I would never have undertaken on my own to do such a tremendous. And you have definitely earned a lot of kusala kamma by writing those. And that's a very remarkable observation, Shivanti. From the time I started getting involved in the editing of these huge Buddhist books, I find that there is some kind of unseen force helping me in a variety of ways. And that probably is what you identified as the outcome of kusala that I have, merit that I have acquired. Yes, sir. Now in this magazine, Newsweek magazine you brought today, I find this a very interesting title, The Buddha is Back. Yeah. Show it? Yes. So, what do you think of this? You know, why? The Buddha is back. It's the title they have put.
I thought you'd be interested in this. That's why I brought that along. This is an indication that there is a tremendous new resurgence of Buddhism everywhere in the world. And the article says that in the recent centuries, there has never been a time like ours when Buddhism is being revived somewhat aggressively at times all over Asia and even outside Asia. I think this is the kind of article that people should read to try and find out the new force that is adding dynamism to the propagation of Buddhism. And that article has a real value because it's not purely devotional, it's critical too at times. The article points to the way some people neglect the upkeep of outstanding Buddhist shrines. They pinpoint especially the state of negligence that we find at Buddha Gaya. So those are eye-openers to Buddhist pilgrims and Buddhist authorities. And in fact, now in the modern world, Buddhist visits to India have become a tremendous source of income even for the Indians. The Indians really like the idea of these Buddhist visits. The book, this article makes a reference to the revival of the world famous ancient Buddhist university, Nalanda. And with the intervention of the government of India and Buddhist authorities from various parts of the world, it is being revived, and actively the work is now going on. And I suppose that the popular scientist Albert Einstein has once mentioned that one day it will be, one religion will remain in the world. Yeah. So once you talked about this Buddhist revival, Yeah. it got mentioned. Yeah. Einstein felt with his farsightedness that in the years to come, in the centuries to come, probably Buddhism would be the only system, spiritual system, that will be able to see eye to eye with modern scientific researchers. And of course, it has been true. Most of the new discoveries and inventions in the field of science and technology can be explained only in terms of Buddhism. But for certain other religions, it is extremely difficult to accept some of those things. I will quote an instance. After a discussion in which I delivered a lecture, someone asked me a very intriguing question. Now, hearts are given to certain patients, and that person asked me, who goes to heaven? The man who receives, the person who receives the heart, or who has given the heart? To that religion, that was a problem. I said, in Buddhism, it is not a problem, because in Buddhism, we are anatta. We don't have a soul. So therefore, it is not a given piece of muscle that either goes to heaven or not. It is the associated karma, the power of merit. So therefore, that question doesn't arise in Buddhism. It is only in Buddhism that we have the capacity to accommodate the latest inventions in the field of science and technology. The greatest scientist of the 21st century, Einstein, was able to foresee that. ශ්‍රව මාධ්‍ය වේවා දෘශ්‍ය මාධ්‍ය වේවා ශ්‍රව දෘශ්‍ය මාධ්‍යයන් දෙකෙහිම එකතුව වේවා මේ ඕනෑම මාධ්‍යයකදී කෙරෙන්නේ සමාජ සංශෝධනයයි. බොහෝ විට සමාජය යහපත් මගට බොහෝ විට අපි සඳහන් කරනවා විධායකය ව්‍යවස්ථාදායකය සහ ඉන්පසුව මාධ්‍ය තිබෙන්නේ කියලා. සමාජ කිසියම් ජනරාමයකට ඉදිරියෙන් හැම විටම මාධ්‍ය ගමන් කරනවා. හතරවෙනි බලවේගය හැටියට. එඩින් ආරිදාස මැතිතුමනි අප බොහෝ විට දකිනවා අපි බොහෝ විට සමාජ කතිකාවතක් තිබෙනවා මාධ්‍යයේ නිසි වගකීම අද දවසේ මාධ්‍ය විසින් ඉටුවනවාද? සමහර විට මෙය ඒ ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් තිබෙන අවස්ථාවන් අපි දැකලා තිබෙනවා. ඔබතුමන් ලෝකයේ ගත්තත් ශ්‍රී ලංකාවේ ගත්තත් ප්‍රවීණ මාධ්‍යවේදියෙක් හැටියට ඒ දෙස බලා සිටින ඔබ පියෙක් වගේ අප දෙස බලා සිටිනවා. ඒ ආකාරයෙන් ගත් කල මාධ්‍යයේ මේ හැසිරීම් රටාවන් සමහර විට සමාජයේ කිසියම් ආකාරයක මේ තිබෙන මතය පිළිබඳ ඔබතුමන්ගේ අදහස කුමක්ද?
මාධව ඇසුව ප්‍රශ්නයක් ඇතැම් විට මගේ මේ අලුත් කාර්ය රටාවක් නොදැනයි. නමුත් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මොකද දැන් රජය විසින් මට පාරලා තියෙන මහා වගකීමක්. මොකද්ද ශ්‍රී ලංකාවේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති සම්පාදක කොමිටියේ සභාපතිකම. ඒ නිසා ඔබ ඇසූ ප්‍රශ්නය ඒ නොදැනුවත් ඊටාම වටිනා ප්‍රශ්නයක්. මොකද මට මේකට පෞද්ගලිකව වෘත්තීය වශයෙන් මෙන්ම අර පෞද්ගලික වගකීම් වශයෙන් මුණ පාන සිදු වෙනවා. දැන් අපි තාම සතුටු නෑ ඒ පිළිබඳව ඔබතුමන් පත් වීම පිළිබඳව. දැන් අපි දැනටත් දලසටහනක් කරලා තියෙනවා ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක. ඒක ජනතාවගේ අදහස් වලට අනුව අපි හැඩගස්වාගෙන යනවා. මාධ්‍ය අමාත්‍යවරයාගේ අනුශාසනා හා මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගේ මාර්ගෝපදේශකත්වයේ සහිතව. දැන් මෙතනදී ඔබ කී ප්‍රශ්නය ගනිමු. මේ අපි බොහෝ විට දොස් පවරන්නේ මාධ්‍යයට. මාධ්‍ය අඩුපාඩු ගැන කියනවා. නමුත් මාධ්‍යයක් කියන්නේ ජනතාවගේ පිළිබිඹුව. යම්සි ජනතාව භාවිත කරන මාධ්‍ය ඒ ජනතාවගේ සිතුම් පැතුම් වල ඒ ජනතාවගේ සංස්කෘතික රටාව ඒ ජනතාවගේ හැදීම හෝ නොහැදීම පිළිබඳ පිළිබිඹුවක්. ඒ පිළිගන්නේ මෙන්නනේ අපිට. දැන් මේ අපි කියමු කන බොනදී සමහරු මේ බත් නොකන රටවල මිනිස්සු මයියක් කනවා. නැත්නම් තිරිඟු භාවිත කරනවා. ඒ ආහාර රටාව විසින් පිළිඹු කරන්නේ ඒ රටේ තියෙන තත්වය. ඒ වගේමයි මාධ්‍යත්. ඉතා දියුණු මාධ්‍ය භාවිතයක් තියෙන සංස්කෘතික වශයෙන් හොඳ ප්‍රගතියක් ලැබූ ඊගාවට හොඳට මිනිසුන් පිළිබඳව හිතන්ට හැක් සමාජයක් ඉන්න තැන හොඳ මාධ්‍යයක් හැදෙනවා. අපි රටේ මිනිස්සු නරකයි කියලා කියනවා නෙවෙයි. නමුත් ඇතැම් තැන්වලදී අපේ සමාජයේ විචාරපූර්වක බව ටිකක් අඩු වෙලා තියෙනවා. ඕන දෙයක් හොඳයි කියන හැඟීම තියෙන තැන්වල මාධ්‍යත් ඒ ගතිය පිළිබිඹු කරනවා. පිළිබිඹු කරමින් ඇතැම් දුර්වල තැන් මාධ්‍යවල අපි දකිනවා. අන්න ඒ නිසාමයි මේ රජයත් අර මාධ්‍ය ප්‍රතිපත්තියක් සම්පාදනය කරන්න ඕනේ කියලා හිතුවේ. පළමුවෙන්ම අපේ මාධ්‍යවල තියෙන හොඳ දේ දකින්න ඕන. ශ්‍රී ලංකාවේ අපි බලමු මුද්‍රිත මාධ්‍ය හෝ වේවා විද්‍යුත් මාධ්‍ය හෝ වේවා තාක්ෂණික වශයෙන් හරි දියුණු. අපි බලමු දැන් ඉරිදා දවසක මට මේ තරම් පත්‍ර ගොඩක් බලන්න දෙනවා. මගේ මුණුපුරේ එයාට ලැබෙනවා. එයාගෙත් පත්‍ර තියෙනවා. මටත් ලැබෙන පත්‍ර තියෙනවා. ওই තරම් ගොඩක් පත්‍ර තියෙනවා. මේ ওই මුද්‍රිත මාධ්‍ය පමණයි. මේ පත්‍රවල තියෙන තාක්ෂණික පක්ෂය හරි දියුණුයි දැන්. ඒවා අර කියන පිටු සැකැස්ම ඡායාරූප භාවිතය ලිපිවල මාතෘකා පාඨ මම හිතන්නේ පරිගණක භාවිතය තාම දියුණු මට්ටමක බොහොම ලස්සනට තියෙනවා. ඒක පැත්තක්. අපි බලමු විද්‍යුත් මාධ්‍ය උනත් විද්‍යුත් මාධ්‍යවලත් ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍යවල තාක්ෂණික පැත්ත ඊටම දියුණුයි. ඒක ජර්මන් ජාතිකයෙක් මාධ්‍යක කිව්වා මේ ශ්‍රී ලංකාවට රූපවාහිනිය ගෙනු නොබෝදිනකින් ඒ ජර්මන් ඉතිහාසයෙන් කිව්වා ලංකාවේ මිනිස්සු ඉතාම හොඳින් මේ වර්ණ රූපවාහිනියේ තාක්ෂණය හා විද්‍යාව ග්‍රහණය කර තියෙනවා කියලා. තාක්ෂණය හා විද්‍යාව ග්‍රහණය කළ තියෙනවා. එයා අන්තර්ගත කියන්නේ කිව්වේ. ඒ තරමට අපේ මිනිස්සුන්ට මේ තාක්ෂණය හැකි. නමුත් තාක්ෂණය විතරක් නෙවෙයිනේ මාධ්‍යයක් කියන්නේ. දැන් තියෙනෝන අර ඕන මාධ්‍යයක සරල වශයෙන් විග්‍රහ කරන දෙවර්ගයක් තියෙනවානේ matter and manners ඒවන්නේ. මැටරුත් තියෙන්න ඕන මැනරුත් තියෙන්න ඕන. තාක්ෂණයක් තියෙන්න ඕන විද්‍යාවක් තියෙන්න ඕන අන්තර්ගතයේ තියෙන්න ඕන. අපිට අර මේ තාක්ෂණය පිළිබඳ හුඟක් සතුටු වෙන්න හැකුණත් අන්තර්ගතය ගැන නම් ඒ තරම්ම සතුටු වෙන්න බැරි තැන් තියෙනවා. ඒකට දොස් කියන්න ඕන කවුද කියන එක ගැන අපි බලමු. දැන් බලන්න දැන් කෙනෙකුට ඊටාම හොඳින් යම් දේ උච්චාරණය කරන්න හැකියි. මම ලේක්හවුස් ආයතනයේ මේක කාටවත් හානියකට නෙමෙයි ඒක නිදර්ශනයකට ලේක්හවුස් ආයතනයේ මම මේ බැඳුන අවස්ථා අලුත ඊටම තරුණ වේදී ලාවේ ඒ උපකර්තෘ මණ්ඩලයේ හිටිය හොඳට ගායනා ශක්තිය තියෙන උපකර්තෘ කෙනෙක්. ඉතින් මෙයා කටයුතු කරන ගම හොඳට පිරිත් කියනවා. මම ටිකක් ඇහුම් ගන්නවා මේ හොඳ ලස්සන පිරිත් සංජායනා තියෙන. ඒ ලස්සන කියන මිනිහා මේ නිල්ධාරියක් කොපියක් බලාගෙන පිටපතක් බලාගෙන කියන මේක ලියුවේ කාට නම් හොඳක් වෙන්න හොඳ නෑ මූණම් තියන්න වටින්නේ නෑ අර මේවා කියලා කියන්නේ කොහොමද අර පිරිත් සංජායනා කරන පදමාලාවේ
මම හිතුවා මිනිහා පිරිත් කියනවා කියලා. දැන් ඔන්න ඕකයි ප්‍රධාන ප්‍රශ්නය. අර මේ මැනර් එක නම් නැත්තම් ශෛලිය ඉතාම දියුණුයි. නමුත් මැටර් එක අන්තර්ගතය මොකක්ද? අර පිරිත් ශෛලියෙන් අරයා මිනිසුන්ට මේ දොස් කියන එකනේ කරන්නේ. අපේ මාධ්‍යවලත් අන්න අඩුපාඩු තියෙන තැන්වලදී අර ශෛලියයි අන්තර්ගතයයි නැත්නම් තාක්ෂණයයි කියන දේ අතර තියෙන වෙනසයි අපි දකින්න ඕන. දැන් මේකට කාටවත් දොස් කියකින්නත් බෑ. මොකද හේතුව දැන් මේ අපි ඊටාම හොඳ පුවත්පත් තාක්ෂණික මට්ටමින් මුද්‍රණය ශිල්පීය මට්ටමේ ඉතා හොඳ පුවත්පත් පළ කරනවා. ඊටාම හොඳට මේ රූපවාහිනී තාක්ෂණය හසුරුවන ගුවන්විදුලි තාක්ෂණය ඊටාම දියුණු ආකාරයෙන් අපි භාවිත කරනවා. නමුත් මේ අන්තර්ගතය පිළිබඳ හානියක් කියනනම් කාටද දුෂ්පාරන්න කියලා මම මාධ්‍යවකිනුත් අහනවා. දුෂ්පාරන්න ඕන පරිභෝගිකයට. ඒ මාධ්‍ය භාවිත කරන මිනිස්සුන්ට. එමකෝ මාධ්‍ය භාවිත කරන මිනිස්සු ඉල්ලා සිටින ආකාරයටමයි බොහෝ විට මේ මාධ්‍ය හසුරුවන උදවිය වැඩසටහන් දෙන්නේ. ඉල්ලුම් සැපයුම් න්‍යාය ක්‍රියාත්මක න්‍යායෙන්. මොකද ඒගොල්ලෝ පවතින්න ඕනනේ. ඒගොල්ලෝ පවතින්න ඕනේ. ඒගොල්ලෝ පවතිනකොට දැන් අපි බලමු පුවත්පතක් කියන එක විශාල ආයෝජනික ප්‍රතිඵලය. ඒ විශාල ආයෝජනයට සහභාගී වෙන තැනැත්තා ප්‍රතිලාභයක් ලබන්න ඕන. ප්‍රතිලාභයක් ලබන්නට නම් පාරිභෝගිකයන් ඉන්න ඕන. පාරිභෝගිකයන් භාවිත කරන්න ඕන. මේ පාරිභෝගිකයන් එක භාවිත කරන්න නම් පාරිභෝගිකයන්ගේ සිත් ගන්නා දෙයක් බවට පත් වෙන්න ඕන. ඉතින් පාරිභෝගිකයන්ගේ සිත් ගන්නා විදි වැඩසටහන් දෙන්න ගියාම වෙන්නේ මොකද? මේ අඩු රුචිකත්වය ඇති ඇතම් දේවල් වලට මුල් තැන දෙන්න වෙනවා. නමුත් පාරිභෝගිකයාගේ රුචිකත්වය ඉහළ නම් සෙව්වන්ති. එන වෙන්නේ මොකද? හොඳ ඉහළ දේවි දීලානේ එහෙනම් මේ අර ප්‍රතිලාභය ලබන්නේ. ඒ නිසා අන්තිමට බලාගෙන ගියාම යම්කිසි අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු සකස් කරන්න ඕන කොයි පැත්තෙන්ද? පාරිභෝගිකයාගේ රුචිකත්වය දිනු කිරීම. Sir, now in your 85 years of age, almost a century, it's most amazing, very amazing how you have adapted to the changes of time. Because they say that adults are reluctant to change. Yes. Now, how do you see the difference between the journalist during, let's say now and then? It's a very specific question. I will give a specific answer, I'm sure. In our day, when we started journalism as a career, it was my profession. I was dedicated to it as a profession. Time limits did not matter. Official hours also were not quite the thing that we considered. We were keen to produce the best possible. That was the commitment. That commitment was there. And in order to meet that challenge, to do that professional activity with that vast commitment and dedication, we got all the things that were necessary for us to fulfill our personality too. I read extensively at that time. Even today, as you said, after 85 years, I can do without reading. But every day, before going to bed, I read something afresh, because I have kept up. That's why I have, as you said, that's why I have been able to be in tune with changing times. It started with our journalism at Lake House. I practiced journalism mainly at Lake House. The editors were committed people and very educated, extremely advanced in intellect, people who knew what they were doing. And over and above everything, they had commitment, dedication. But I am not finding fault with modern people. The modern journalist is a product of the modern society. The modern society has become peripheral and on the surface. They are happy with certain things that are not in depth. Surface things satisfy them. Little entertainments matter to them rather than deep philosophies. So therefore, even with the best of intellect, an editor has to cater to those people. That is why you see a little bit of a deterioration in the quality of what is being written or what is being produced. I will give you yet another example. Now,
if, say for instance, today's editors started writing something much more substantial than what they are asked to do now, probably readers will not be with them. And there will be other people who will produce material that will keep them entertained. Now see, and especially our younger generation, for the most part, will be happy with surface things. And if it is in television, by dances, by songs and that kind of thing, almost 80% of TV and broadcast time would be taken by songs nowadays. Songs are not bad, they should be there, but over and above that there should be enrichment. But for enrichment, to produce enrichment, the receivers also must be attuned to that kind of programming. So therefore, a new kind of attitude should be brought about in the younger generation. They must be made to feel that there are deeper things in life that they can concentrate on. It is a kind of national task as it is. ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ නාලිකාව වන ද බුඩිස් නාලිකාව ඔස්සේ ඔබ වෙත සමීප කරන ශ්‍රී ලාංකීය විශිෂ්ට පුරවැසියන් සමග කරන කතිකාවත විමර්ශන වැඩසටහනේ අද අප හා එක්ව සිටින්නේ මාධ්‍ය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රාමාණික විද්වතෙකු වන කලාකීර්ති රෝහණ ප්‍රදීප ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්ඩින් ආර්යදාස මැතිතුන්. මෙම වැඩසටහනේ මේ පසුතල නිර්මාණය ඔබ දකින මේ සුන්දර පසුතල නිර්මාණය සඳහා දායකත්වය ලබා දුන් විමල් ජයවර්ධන මහතා අපි මේ අවස්ථාවේදී තාමත් ගෞරවයෙන් සිහිපත් කරනු ලබනවා. විමල් ජයවර්ධන කලා නිර්මාණ මගින් තමයි ඔබ දකින මේ සුන්දර පසුතලය අපට නිර්මාණය කර දුන්නේ. අංක 66 ජයවර්ධන පෙදෙස පාදිලියාතුඩුව කිරිබත්ගොඩ කැලණිය. විමල් ජයවර්ධන මහතාගේ ලිපිනය අංක 66 ජයවර්ධන පෙදෙස පාදිලියාතුඩුව කිරිබත්ගොඩ කැලණිය. දුරකථන අංක 2934 950 2934 950 වෙබ් අඩවිය www.vimaljayawardena.com www.vimaljayawardena.com යලිත් අපි සාකච්ඡාවට යමු. ඔබතුමන්ගෙන් මම දැනගන්නට කැමති බොහෝ විට අද දවසේ මේ මාධ්‍ය පිළිබඳ ඔබතුමන් කතා කරා මේ හැසිරීම් රටාවන් පිළිබඳව. මාධ්‍යවේදයට පිවිසෙන්නට ඒ පිළිබඳ බලාපොරොත්තුෙන් සිටින අංකුර කලාකරුවෙකුට අංකුර මාධ්‍යවේදියෙකුට ඔබතුමන්ගේ ජීවිතය තුලින් ලබා දෙන පණිවිඩය කොමක්ද? බුදු සමය මොන ආකාරයෙන් දිවහල්ුනේ ඒ ජය ගන්නට? කුඩා කල සිටම අපේ රටේ දරුවන්ට කැපවීමක් දෙන්න ඕන. කැපවෙන්න යම්කිසි පරමාදර්ශී යම්කිසි අගයන් දරුවන්ගේ ජීවිතයට ඇතුළු කරන්න ඕන. ඒක ගම්මානවල ඉස්සර තිබුණා බුදු සමය නිසා. ගම්මානයක දරුවෙක් උපන්නොත් ඒ දරුවා අනිවාර්යයෙන්ම පන්සලකට යාව ජීවිතේ පටන් ගන්න. පන්සලක තියෙන බණ දහම් පන්සලකින් ලැබෙන බණ දහමට සුදුසු වෙනවා. අනික කුඩා දරුවාටත් ඒ ආගමික ජීවිතයට කැප වෙන්න යම් යම් දේවල් ඒ කාලේ සිද්ධාස්ථානවල තිබුණා. මොනවද? විභූතිමත් පින්කම්. ඒක අත්‍යවශ්‍ය මේ කියලා අපි කියන්නේ. නමුත් දරුවෙකු ආගමට යොමු වෙන්න ඒවත් ඉවහල් වෙනවා ගම්මානයක. ඊගාට වාර්ෂික හෝ යම් කාලයකට පසු පැවැත්වෙන පෙරහර ආදී ඒවට දරුවා බොහෝසේ යොමු වෙනවා. ඒ නිසා ඒ කාලේ මේ මාධව ඒ සෙවන්දි දෙදෙනාම ඇතැම් විට ගම්මාන දන්නවත් දන්නේ ගම්මානවල ජීවිතය දන්නේ නැති ඔහෙත් අනිවාර්යයෙන්ම ඒ ගම්මාන ජීවිතයේ ගමක වැඩෙන දරුවාට මේ අනිවාර්යයෙන්ම මේ මුල් අඩිතාලම් වැටෙන්නේ ආගමික ජීවිතයත් එක්කයි. දෙමාපිය අනිවාර්යයෙන්ම දරුවෙක් යනවා විහෙර විහාර වලට. අපගේ පැරණි කියම වැවයි දාග බය ගමේ පන්සලේ සංකල්පය. ඔව්. ඒක ප්‍රායෝගික වශයෙන්ම තිබුණා. ඊගාට ගිහිල්ලා විතරක් නෙවෙයි ඒ පන්සල් වල ඉන්න හාමුදුරුවෝත් දරුවන්ට යම් දේ කියා දෙන්න තිබුණා. නමුත් අද වෙලා තියෙන ප්‍රශ්නය අද දෙමාපියන්ට විතරක් නෙවෙයි දරුවන්ටත් විවේක නැහැ. දරුවන්ටත් දැන් ඒ නිසා දරුවන්ටත් විවේක නැති ලෝකයකනේ දැන් ඉන්නේ. දරුවා අර විදියට ආගමික ජීවිතයකට ගම්මානයක උදා හුරු පුරුදු කරවන්නට දරුවටත් විවේක නැහැ, දෙමාපියටත් විවේක නැහැ. ප්‍රධානම ප්‍රශ්නේ ඒකයි කියලා මම හිතන්නේ. ඒ නිසා දැන් අපි කියන්නේ
දැන් ලියන්න තියෙන්නේ පුවත්පතක් for those who run and read. දුව කියවන අයට දැන් ලියන්නත් තියෙන්නේ. ඉස්සර කාලේ අපි ගොඩාක් කාලෙත් එක්තරා ප්‍රමාණයකට තිබුණා. ඊට වඩා ඉහළ කාලෙත් ඊට වඩා තිබුණා. දැන් ඒ කාලෙදී මේ පොයදාකට විතරක් නෙවෙයි සාමාන්‍ය දෙයක් වුණත් උපසුවසියන් ටෙවි එකතු වුණා. ඒගොල්ලෝ ධර්මශාලාව එකතු වෙනවා. අකුරු කියන්න දන්න එක්කෙනෙක් 550 ජාතකය කියවන. අනිත් මිනිස්සු සාදුකාරදී අහගෙන ඉන්න. දැන් දරුවෙකුට 550 ජාතකය කියන වේවෙක් තියෙනවා. 550 ජාතකයේ තියා මේ පාසල් පාඩම් පොතවත් සම්පූර්ණයෙන් කියවගන්න ඉඩකටක් හම්බ වෙන්නේ. ඒ නිසා ප්‍රධානම දේ මාධවගේ ප්‍රශ්න තියෙන ඉතාම ගැඹුරුම දේ නම් අපේ සමාජයේ ආර්ථික ව්‍යුහය විසින් මිනිසුන්ගේ විවේකය නැති කරලා තියෙනවා. මිනිසුන්ට යම් දේ කරන්න විවේකේ නැහැ. හැම දෙයකම යොමු වෙලා තියෙනවා තමන්ගේ ජීවන වෘත්තිය සපයා ගන්න පිණිස දැඩි සටනක යෙදෙන්නේ. ඒ දැඩි සටනක යෙදෙනකොට ආගම විනානි කරපද්ධති ගැන හිතන්නට වඩා ජීවත් වීම හා දරුවන් ජීවත් කරවීමට වැඩි හිටියෝ හිතන්න ඕන. දැන් අපි යම්කිසි ආකාරයකින් ඒ සමාජයේ තියෙන මේ ආර්ථික අරගලය තව ලිහිල් කරන්න නැති වුණොත් දරුවන් નિરાයාසයෙන් පෙරටත් වඩා ආගමට යොමු කරන්නේ. නමුත් එක්තරා පුදුම සිද්ධියක් සිදු වෙගෙන යනවා. පසුගිය අවුරුදු 10 පමණ කාලය තුළ තරුණ පරපුර ආගමට ලැබි වීගෙන එනවා. මේ ආගමට ලැබීමට මම ඉතාම ප්‍රශංසාත්මකයෙන් කියනවා එක හේතුවක් උනේ මාධ්‍ය. ඇතැම් මාධ්‍ය වලින් හරිම ප්‍රවීණ ධර්මදේශකයන් ප්‍රවීණ ගිහි පැවිදි දෙකක් ප්‍රවීණ ගුරුවරු විද්‍යාකාරයේ අදහස් දරුවන්ට දරුවන්ගේ සිත් ගන්න ආකාරයට කියන්න පටන් ගත්තා. කියනෑම දැන් අර ඔක්කොම අවිවේක ජීවිතය තුළ දරුවෝ තාමත් එක්තරා ප්‍රමාණයකට දැන් අලුතෙන් ආගමික දේවල්ට පුරුදු වෙනවා. අන්න අපි ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕන. ප්‍රයෝජන අරගෙන we must communicate the religious message through the frequency of the children. දරුවන්ගේ මනසට ගැලපෙන ආකාරයෙන් අපි ප්‍රායෝගික ලෙස මේ ධර්ම පණිවිඩය සම්මා සම්බුදු හිමියන්ගේ සනාතනික ධර්ම පණිවිඩය ගෙනියන්න ඕන. අන්න ඒකයි ධර්මය ගැන හිතන සාමික වර්තනය ගැන හිතන මාධ්‍යවේදියා සතු ප්‍රධාන කාර්ය මාධ්‍යව. දැන් මම හොඳ කතාවක් කියන්න. මම හුඟක් කැමති කතාවක්. ඒක හරි වටිනවා මේ ආගන්නේ හැමෝටම පාහේ. දැන් සිවිල් අහලා තියෙනවානේ සිවිල් වෙතසිංහ මහත්මිය. සිවිල් වෙතසිංහ මහත්මිය මට කිව්ව කතාවක්. සිවිල් වෙතසිංහ මහත්මියගේ මේ මොනුපුරෙක් ඉන්නවා ලන්ඩන් නගරයේ. ඉතින් මෙයා වරින් වර එයා හම්බ වෙන්න යනවා. ඉතින් මෙයා පුංචි අවුරුදු 8ක 9ක දරුවෙක්. ඉතින් මෙයා ගියාම මේ එයාට සිංහල බෑ. එයාට ඉංග්‍රීසියෙන් සිබිල් කියා දෙනවා බුදුහාමුදුරුවෝ ගැන. ඉතින් හැමදාම ඉස්කෝලේට ගිහිල්ලා ඇවිල්ලා ලන්ච් අරගෙන ඉවරලා ආච්චිට කියලා අර බුදුහාමුදුරුවෝ ගැන කතා අහනවා. බුදුහාමුදුරුවෝ මෙහෙම කෙනෙක් සිද්ධාර්ථ කුමාරයා කියලා එක්කෙනෙක් හිටියා එහෙම. දවසක් දුවගෙන ආවලු ඉස්කෝලේ ඉඳලා. ඇවිල්ලා පොත් ටික දාලා ඉවරලා ආතමට කතා කරනවා. Granny, I like that person, Siddhartha. I want to meet that chap. කියලා කියනවා. බන කොච්චර සජීවී ලෙස එයා කියා තිබුණාද? ඒ දරුවගේ භාෂාවෙන් කතා කළේ. මම යාර සිද්ධාර්ථට කැමතියි. මට එයා හම්බ වෙන්න ඕන. කියලා එයා කියනවා. බලන්න මාධ්‍ය වේදිනියක් හැටියට එයා සජීවී ලෙස අර සිද්ධාර්ථ කතාව අර කුඩා මේ බටහිර අධ්‍යාපනයේට සකස් වෙච්ච ඉංග්‍රීසියෙන් තනුණු ආධ්‍යාත්මික කුඩා දරුවාට කියා දුන්නා. අන්න ඒකෙම විශාල පරාසයක් අයිති මාධ්‍යවේදීන්ට. මාධ්‍යවේදියා අර සසුනෙන් ආගමික ගතිපැවතුම් වලින් මේ සාමික චින්තනයෙන් බැහැරවන ළමා පරපුර ආපහු ගෙන්නන්න මාධ්‍යවේදී හසුරවන්න ඕන. හාමුදුරුන්ට පමණක් සීමා කළ බෑ. හාමුදුරුත් එක්ක කරන බොහෝ තැන්වල වැඩි හිටියොත් ආචාර්යරුත් දරුවන් ඒ ආගමික සම්ප්‍රදායට ආපහු ගන්න ඕන. ඒකයි ප්‍රධාන රහස දැන් තියෙන්නේ. Yes, viewers, all good things should come to an end, and time has come for us to depart, and we are very thankful to our special guest, Kalakirti, Mr. Edwin Aryadasa. We wish him a long, healthy life. So if you have any comments on our program, please write to Vimansa, the Buddhist channel, Sri Sambodhi Vihara, Gregory Road, Colombo 7. Over to you, Madhava. ඔව් සෙවන්දි. විමර්ශන වැඩසටහනේ අවසානයේ අප මෙලෙසින් සනිටුවන් කරන්නේ
ශ්‍රී ලාංකේය විශිෂ්ට පුරවැසියන් සමග කිරණ කතිකාවත ඒ වගේම සාර්ථකත්වය උදෙසා බුදුදහම මොන ආකාරයෙන් දිවහලුණ යන්න පිළිබඳවයි අපේ මේ විශිෂ්ට පුරවැසියන් සමග අප කතා කළේ. අපගේ වැඩසටහන සඳහා අද සම්බන්ධ වුණු ප්‍රවීණ මාධ්‍යවේදී කලාකීර්ති රෝහණ ප්‍රදීප එඩ්වින් ආරියදාස ගුරු පියාණන් සැබවින්ම ඔබතුමන් මාධ්‍යයේ ජීවත් වන අපට ගුරු පියාණන් කෙනෙක්. අප බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ද බුද්දිස්ට් නාලිකාව වෙනුවෙන් අද දවසේ අපත් සමග එකතු වුණාට. තවත් මෙවන් විශිෂ්ට පුරවැසියෙකු සමග හමු වීමේ බලාපොරොත්තු වෙන එතුමන්ට දීර්ඝායුෂ තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ සැමටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි සමුගෙන යනවා. ඔබ සැමට සුබ අනාගතයක්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. May the blessings of the Triple Gem be with you.